Hello, I welcome you all to my YouTube channel. අයිබෝවන් මම ඔබ සැම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. Well, today I am going to present you the sixth in the series of lessons on prepositions. අද මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ නිපාත පද පාඩමේ 6 වෙනි කොටස. Welcome to Jayatissa Athodaheti YouTube channel. In today's lesson, I am going to talk about the preposition against. The preposition against. A-G-A-I-N-S-T. Against. Against කියන මේ නිපාත පදය අපි භාවිත කරන්නේ යම්කිසි කෙනෙකුට එහෙම නැත්නම් දෙයකට එරෙහිව විරුද්ධව ඒ වගේම පිටුපාල කියන අදහස දෙන්න. හොඳට මතක තියාගන්න මේ against කියන නිපාත පදේ අපි භාවිත කරන්නේ යම් දෙයකට එහෙම නැත්නම් යම් කෙනෙකුට එරෙහිව එහෙම නැත්නම් විරුද්ධව එහෙමත් නැත්නම් පිටුපාල කියන අදහස දෙන්න. ඉතින් සිංහලේන මේ සියලුම අදහස් ඉංග්‍රීසියේදී against කියන නිපාත පදයෙන් තමයි කියවෙන්නේ. හොඳයි. ඉතින් අපි වෙනද වගේම අදත් against කියන නිපාත පදයේ යෙදෙන විවිධ අවස්ථාවන් ඉගෙන ගනිමු. ඒක නිසා පාඩම අවසන් වෙනකන් හොඳට අහගෙන හිටියොත් මේ against කියන නිපාත පදයේ ගැන සම්පූර්ණ විස්තරයක් ඔබට කලින් පාඩම් වලදී වගේම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ නිපාත පදය හැමෝටම ප්‍රයෝජනවත්. දැන් අපි දන්නවා උසස් පෙළ ශිෂ්‍යයෙක් ගමු. ඒගොල්ලන්ට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි ඡේදයක් දීලා හිස්තැන් ටිකක් දීලා ඒ හිස්තැන් වලට එන අදාළ හරිම නිපාත පදයේ යෙදීම. O level විභාගෙටත් එනවා. තවත් විවිධ ජාත්‍යන්තර විභාගවලදීත් මේ වගේ ප්‍රශ්න එනවා. හැබැයි මේ ඔක්කොටමත් වඩා ඔබේ දෛනික ජීවිතයේදී එදිනෙදා කතා බහේදී බලන්න කොච්චරක් දුරට මේ වාක්‍ය ප්‍රයෝජනවත් වෙනවද කියලා. හොඳයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ against කියන නිපාත පදය විවිධ අවස්ථාවලදී භාවිත කරන්න කියලා. මේ පාඩමත් හැමෝටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් දක්වන භාෂාව ඉගෙන ගන්න දෛනික කතා බහට වැදගත්ම තවත් නිපාත පදයක් තමයි against කියන්නේ. එහෙනම් බලමු අපි. මේ බලන්න මේ වාක්‍යය. අපි ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නයි යන්නේ. දැන් අපි කෙනෙකුට කියන්න ඕන ඔබ ලොකු වැරද්දක් කළේ, ඔබ මගෙන් මුදල් අරගත්තා, ඔබ ඒවා අපිට ආපහු දෙන්නේ නැහැ. ඒකින්ද අපි ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි යන්නේ. අපි ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි යන්නේ. දැන් මේක අපිට කියා ගන්න ඕන. එතකොට මේකෙදී අපි සාමාන්‍ය ව්‍යාකරණ පාඩම් වලදී ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. වාක්‍ය හදාගන්න කර්තෘ ක්‍රියාව කර්මය එහෙම යොදා ගන්නවා කියලා. එතකොට මෙතන තියෙන අපේ පොඩි සැලසුමක්. මොකද්ද? අපි ඔයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගණ්ඩායි යන්නේ. තාම ගත්තේ නැහැ. දැන් අපි නීතිඥයෙක් හම්බ වෙලා මේ ක්‍රියාමාර්ග ගණ්ඩායි යන්නේ. මේවට කියන්නේ planned future කියලා. ඒක මම ඔබට ඉගැන්නුවා ඉංග්‍රීසියේ අනාගත කාලවල් 3ක් තියෙනවා. මොනවද අනාගත කාලවල් 3? එකක් තමයි neutral future. උදාසීන අනාගතය. දෙක planned future. සැලසුම් සහගත අනාගතය. තුන්වෙනි එක permanent future කියලා අනාගත කාලවල් 3ක් ඉංග්‍රීසියේ තියෙනවා. මේ පිළිබඳ පාඩමක් තියෙනවා. ඒකත් බලන්න මගේ YouTube channel එකේ. ඉතින් අද ඒ පාඩම උගන්වන්නේ නැහැ. ඒ පාඩමේ ඉගෙන ගත්ත වාක්‍ය ක්‍රමයක් තමයි මෙතෙන්දී අපි භාවිත කරන්නේ. මේ බලන්න. we අපි දැන් යමක් කරන්නයි යන්නේ කියන්න අනිවාර්යයෙන්ම ගන්නේ අර ක්‍රියාපදය be verb එකත් එක්කලා ක්‍රියාපදයේ ing කියන පස්වෙනි ස්වරූපය. එතකොට අපි ගන්නවා we are going to ගන්න take ගන්නවට කියන්නේ take කියන වචනේ. එතකොට ක්‍රියාපදය we are going to take අපි ගණ්ඩායි යන්නේ. මොනවද ගණ්ඩ යන්නේ? legal action නීතිමය ක්‍රියාමාර්ගයක් against you අන්න නිපාත පදේ ගන්නවා ඔබට එරෙහිව ඔබට විරුද්ධව කියන්න against you
එහෙනම් දැන් පැහැදිලියි ඔබට. නැවතත් බලන්න. අපි ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නයි යන්නේ. ඒතර අපි ඉංග්‍රීසියෙන් කියනවා we are going to take legal actions against you. We are going to take legal action against you. අපි ඔයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නයි යන්නේ. නැවතත් වාක්‍ය හොඳට අහගෙන කියවන්න. You repeat after me. We are going to take legal action against you. We are going to take legal action against you. දැන් පැහැදිලි ඇති. දැන් බලමු අපි තවත් මේ වගේ against යෙදෙන අවස්ථාවක්. මේ බලන්න. ඔබ මට එරෙහිව ක්‍රියා කරනු ඇතැයි මම කිසි දිනක නොසිතුවෙමි. ඒ ලියන භාෂාවෙන්. මං කවදාවත් හිතුවේ නෑ ඔයා මට විරුද්ධව ක්‍රියා කරයි කියලා. මෙච්චර කාලයක් අපි එකට ඉඳලා ඔයා මට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තා. මං කවදාවත් හිතුවේ නෑ ඔයා මට විරුද්ධව කිසිම දිනක මේ වගේ ක්‍රියාමාර්ගයක් ගනී කියලා. ඔයා මට විරුද්ධව ක්‍රියා කරනු ඇතැයි මම කවදාවත් විශ්වාස කළේ නෑ. මම නම් හිතුවේම නෑ, මම විශ්වාස කළේම නෑ, මම බලාපොරොත්තු වුණේ නෑ. එතකොට මෙතන මේ වචනේ අපි ගන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන්නේ expect කියන වචනේ. expect කියන්නේ බලාපොරොත්තු. I never expected. මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. I never expected. මං කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ that බව. මොන බවද? You would take legal action. You would take action against. නැවතත් බලන්න වාක්‍යය. ඔබ මට එරෙහිව ක්‍රියා කරයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඔයා මට විරුද්ධව ක්‍රියා කරයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඒතර අපි කියනවා මෙහෙම I never expected that you would act against me. act කියන්නේ ක්‍රියා කරනවා. I never expected මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ that බව you would act against me. ඔයා මට විරුද්ධව ක්‍රියා කරයි කියලා මං කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවතත් ඉංග්‍රීසි වාක්‍ය හොඳින් කියවන්න. I never expected that you would act against me. I never expected that you would act against me. හොඳට කියවන්න. I never expected that you would act against me. මේ මම කියද්දි වචන දිහා බලාගෙන මෙතන තියෙන වචන බලාගෙන හොඳට උච්චාරණය අහගෙන ඔබත් ඒ විදිහට 100%ක්ම නැතත් හැකිතාක් දුරට ඒ විදිහටම උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඔන්න මම නැවතත් කියනවා. I never expected. I never expected. මෙතන expected නෙමෙයි. expected. ඉතින් ඒ පිළිබඳ පාඩමක් මම පසුව කරන්නම්. මම උච්චාරණ විදි ගැන pronunciation පිළිබඳ පාඩමක් කරනවා. එතෙන්දි කියලා දෙන්න මේ ed එකතු කරද්දි ක්‍රියාවක් අගට ඒකේ ශබ්ද තුනක් තියෙනවා. ඒ ගැන මම පසුව කියලා දෙන්න. මේ වගේ තැනකදී මේක ted නෙමේ expected කියලායි කියන්නේ. එහෙනම් I never expected that you would act against me. ඔබ මට එරෙහිව ක්‍රියා කරයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිංහලයේ ඉතින් කොහොම කිව්වත් ඉංග්‍රීසි අපි කියන්නේ I never expected that you would act against me. හොඳයි. දැන් අපි මේ යෙදෙන තවත් විශේෂ අවස්ථාවක් ඉගෙන ගනිමු. මේ බලන්න අපි ඔය පුවත්පත් කියවද්දි ප්‍රවෘත්ති වලට සවන් දෙද්දි අපිට මේ වගේ වාක්‍ය ඇහෙනවා. මේ බලන්න රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඇත. මේවා දෛනික කතාබහේදී ඕන වෙන ඒවා. එතකොට රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඇත. දැන් බලමු ඒක කියන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා ඕනම දෙයක් තියෙනවා කියන්න අපි ගන්නෙ මොකද්ද? there is කියලා. එකක් නම්. එහෙනම් there is කියන්නේ ඇත, තියෙනවා. දැන් තියෙන දේ කියමු. there is a no confidence motion. no confidence motion එකක් කියන්නේ විශ්වාස භංගයක්. එහෙනම් ඔන්න නැවතත් බලන්න. there is තියෙනවා ඇත a no confidence motion විශ්වාස භංග යෝජනාවක් against අන්න විරුද්ධව අපේ නිපාත පදේ එරෙහිව against the government රජයට විරුද්ධව. එහෙනම් නැවතත් බලන්න දැන් එක්තරා අවස්ථාවක රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් තියෙනවා නම්
අපි ඒක කියන්නේ ඒක ප්‍රවෘත්ති වලට ඔබට ඇහෙන්නේ පුවත්පත් බලද්දි ඒ බැලෙන්නේ ඔබ මේ විදිහටයි කියවෙන්නේ. There is a no confidence motion against the government. There is a no confidence motion against the government. Now you repeat after me. There is a no confidence motion against the government. ඔන්න තව අවස්ථාවක්. අපි බලමු ඊළඟට අපි බලමු දැන් තවත් අවස්ථාවක් මේ against යෙදෙන. මේ බලන්න. පාසල් ළමෝ දුම්බීමට විරුද්ධව ව්‍යාපාරයක් දියත් කළෝය. ඒ කියන්නේ පාසල් ළමයි දුම්බොන එකට විරුද්ධව පොඩි ව්‍යාපාරයක් උද්ඝෝෂණයක් කළා. එතකොට අපි කියනවා the school children ඒකනේ වාක්‍යයේ subject එක the school children launch දියත් කරනවා කියන්නේ launch LAUNCH ඒක ED දාපුවාම දියත් කළෝය කියලා අතීතයේ ගොඩ නැගෙනවා. එහෙනම් the school children launched මොකද්ද? a campaign. a campaign එකක් කියන්නේ මොකක් හරි වැඩපිළිවෙලක් ව්‍යාපාරයක්. the school children launched a campaign against smoking. දුම්බීමට එරෙහිව. දුම්බීමට විරුද්ධව. එතකොට against කියන්නේ එරෙහිව විරුද්ධව කියන්නේ. එහෙනම් ඔන්න නැවතත් බලමු වාක්‍යය. පාසල් ළමෝ දුම්බීමට විරුද්ධව ව්‍යාපාරයක් දියත් කළෝය. ඒ කියන්නේ කතා බහේදී නම් අපි කියන්නේ ඉස්කෝලේ ළමයි මේ දුම්බොන එකට විරුද්ධව උද්ඝෝෂණයක් කළා. දැන් අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා මෙහෙම. The school children launched a campaign against smoking. The school children launched a campaign against smoking. Smoking කියන්නේ දුම්බීම. එහෙනම් නැවත වතාවක් වාක්‍ය අහගෙන හොඳින් කියවන්න. The school children launched a campaign against smoking. හොඳයි. අපි යමු ඊළඟ එකට. මෙහෙම එකක් ගමු. දැන් මේ වගේ ඒවත් පුවත්පත්වල එහෙම දකින්න ලැබෙනවා. අබින් ආනයනය කිරීමට විරුද්ධව නීතියක් ඇත. අබින් ආනයනය කිරීමට විරුද්ධව නීතියක් ඇත. ඔය ඉන්දියාවෙන් හොරෙන් අබින් ගෙන්නනවා. ආනයනය කරන්න කොහොමටවත් බෑ. හොරෙන් තමයි ගෙන්නන්නේ. ඉතින් මේ අබින් ආනයනය කිරීමට විරුද්ධව තියෙනවා නීතියක්. එහෙනම් නීතියක් තියෙනවා කියන්නේ කොහමද? There is a law. law කියන්නේ නීතිය. එතකොට there is a law නීතියක් තියෙනවා. There is a law against importing opium. There is a law against importing opium. opium කියලා කියන්නේ අබින් කියන වර්ගයට. අබින් කියන ද්‍රව්‍යයට අපි කියනවා opium කියලා. එතකොට බලන්න there is a law against importing opium. අබින් ආනයනය කිරීමට එරෙහිව විරුද්ධව නීතියක් තියෙනවා. දැන් බලන්න ඊළඟ එක. ඇය මට විරුද්ධව සාක්ෂි දුනි. දැන් කෙනෙක් තවත් කෙනෙකුට විරුද්ධව සාක්ෂියක් දුන්නා නම් අපි එතෙන්දිත් ගන්නවා අර විරුද්ධව කියන්න එරෙහිව කියන්න against කියන වචනය. She gave evidence against me. She gave evidence against me. She ඇය gave දුන්නා evidence. evidence කියන්නේ සාක්ෂි. She gave evidence against me. ඇය මට විරුද්ධව සාක්ෂි දුනි. She gave evidence against me. ඔන්න ඒකත් මතක තියාගන්න. against me මට විරුද්ධව. මේ තවත් උදාහරණයක්. බලන්න හොඳට. ඔව්හු එම යෝජනාවට විරුද්ධ වූහ. ඔව්හු එම යෝජනාවට විරුද්ධ වූහ. ඒගොල්ල ඒ යෝජනාවට විරුද්ධ වුණා. ඒගොල්ල ඒ යෝජනාවට විරුද්ධ වුණා. කොහොමද කියන්නේ? They were against that proposal. ඔවුන් හිටියේ විරුද්ධවයි. They ඔවුන් සිටියා were. They were against that proposal. ඔවුන් ඒ යෝජනාවට එරෙහිව හිටියා කියන්නේ ඔවුන් ඒ යෝජනාවට විරුද්ධ වුණා. They were against that proposal. They were against that proposal. Now you'd better read it after me. ඒක මම කියුවට පසුව කියවනවා නම් හොඳයි. They were against that proposal. ඔවුන් ඒ යෝජනාවට විරුද්ධ වුණා.
එහෙමනම් ඔන්න තවත් එකක් ගමු. ඇයට විරුද්ධව කීමට මට කිසිවක් නැහැ. මට කිසිම දෙයක් නැහැ එයාට විරුද්ධව කියන්න. එතකොට බලමු මේක කියන හැටි. මට කිසිවක් නැහැ. I have nothing. I have මට තියෙනවා. I have nothing කියන්නේ මට කිසිවක් නැහැ කියන එකයි. කිසිම දෙයක් නැහැ කියන්න අපි ඉංග්‍රීසියෙන් ගන්නවා nothing කියලා. I have nothing. මට කිසිම දෙයක් නැහැ to say කියන්නට. I have nothing to say. මට කියන්න කිසිවක් නැහැ. ඇයට විරුද්ධව නම් against her. I have nothing to say against her. මට එයාට විරුද්ධව කියන්න කිසිම දෙයක් නැහැ. ඔන්න නැවතත් බලන්න. I have nothing to say against her. I have nothing to say against her. මට ඇයට විරුද්ධව කියන්න කිසිම දෙයක් නැහැ. I have nothing to say against her. දැන් මම මේ කීප සැරයක්ම කියන්නේ ඔබට හොඳට කනට මේ වචන හුරු කරගෙන මේ වාක්‍යය ඉගෙන ගන්න. අපේ විශේෂ වචනය තමයි against කියන නිපාත පදය. දැන් ඔබ දන්නවා මේ නිපාත පදය දෙන්නේ කොහොමද කියන එක විවිධ වාක්‍ය වලින් අපි ඉගෙන ගත්තා. I have nothing to say against her. මට එයාට විරුද්ධව කියන්න කිසිම දෙයක් නැහැ. I have nothing to say against her. මේ බලන්න තවත් එකක්. දැන් ඔබේ දෙමව්පිය ඔබට අවවාද දෙනවා. හැබැයි ඔබ ඔබේ දෙමව්පියන්ගේ අවවාදවලට පිටුපාලා ක්‍රියා කරනවා. ඒව අහන්න නැතුව ඊට වෙනස් දේවල් කරනවා නම් එහෙම ළමයෙකුට අපි අවවාද කරනවා මෙහෙම. Don't act against your parents' advice. Don't act against your parents' advice. ඔබේ දෙමාපියන්ගේ අවවාදයට පිටුපා ක්‍රියා නොකරන්න. ක්‍රියා කරන්න එපා කියන එක. Don't act against your parents' advice. ඔබේ දෙමාපියන්ගේ අවවාදයට පිටුපා ක්‍රියා කරන්න එපා. එපා කියන්නයි don't act ක්‍රියා කරන්න එපා. Against විරුද්ධව පිටුපා your parents' advice. ඔබේ දෙමාපියන්ගේ අවවාදවලට පිටුපාලා ක්‍රියා කරන්න එපා. වැඩ කරන්න එපා. මේ බලන්න තවත් එකක් ගමු. මෙහෙම ඒවත් ඔබට නිතර අහන්න දකින්න ලැබෙනවා. අමාත්‍යවරු 25 දෙනෙක් 20 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළෝය. අමාත්‍යවරු 25 දෙනෙක් 20 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළෝය. නැවතත් බලන්න. අමාත්‍යවරු 25 දෙනෙක් අර 20 වෙනි සංශෝධනයේ තිබුණනේ. ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. දැන් අපි වචන කීපයක් මෙතනින් ඉගෙන ගමු. එතකොට මේකේ සබ්ජෙක්ට් එක මොකද්ද? මේ ක්‍රියාව කළේ කවුද? අමාත්‍යවරු 25 දෙනෙක්. ඉතින් ඒක කියන්නේ 25 ministers. හරිම ලේසි. ඉංග්‍රීසියේ පටන් ගන්න එතනින් 25 ministers අමාත්‍යවරු 25 දෙනෙක් දැන් ඡන්දය පාවිච්චි කළා. ඡන්දේ දානවට ඡන්දය පාවිච්චි කරනවට ඉංග්‍රීසියේ කියන්නේ vote කියලා. vote. ඉතින් පාවිච්චි කළා නම් ඒකේ අතීත ස්වරූපය හැදෙන්නේ ed එකතු වෙලා voted. එහෙනම් 25 ministers voted. 25 ministers voted. අමාත්‍යවරු 25 දෙනෙක් ඡන්දය පාවිච්චි කළා. විරුද්ධවයි පාවිච්චි කළේ. එහෙනම් විරුද්ධව කියන්නේ අපේ වචනේ යොදා ගන්නවා against. against කියන්නේ විරුද්ධව. හරි. එතකොට නැවතත් බලන්න. 25 ministers voted against the 20th amendment. 20th amendment කියන්නේ 20 වෙනි සංශෝධනය. එහෙනම් නැවතත් බලන්න 25 ministers voted against the 20th amendment. 20 වෙනි සංශෝධනයට විරුද්ධව අමාත්‍යවරු 25 දෙනෙක් ඡන්දය පාවිච්චි කළා. හරි. අපි බලමු ඊළඟ එක. ඔන්න අපි මෙහෙම එකක් ගමු. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඔහුට විරුද්ධ සාක්ෂි නොතිබුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහුට විරුද්ධව සාක්ෂි නොතිබුණි. ඉතින් එහෙනම් අපි කියනවා තිබුණේ there was no evidence. evidence කියන්නේ සාක්ෂි වලට. there was no evidence against him. ඔහුට විරුද්ධව සාක්ෂි තිබුණේ නැහැ. there was no evidence against him. ඔහුට විරුද්ධව සාක්ෂි තිබුණේ නැහැ. මොකක් සම්බන්ධවද? in connection with the Easter attack. in connection with කියන්නේ සම්බන්ධව. ඒකත් preposition එකක්. ඒවට අපි කියන්නේ phrase prepositions කියලා.
ඒවත් මේ පාඩමේ ඉදිරියේදී ඉගෙන ගමු. එහෙනම් නැවතත් බලන්න. There was no evidence against him in connection with the Easter attack. There was no evidence against him in connection with the Easter attack. ආයෙත් බලන්න. There was no evidence against him in connection with the Easter attack. එහෙමනම් ඔහුට විරුද්ධව මේ සාක්ෂි තිබුණේ නැහැ පාස්කු ප්‍රහාරය සම්බන්ධව. හොඳයි. දැන් අපි එනවා තවත් විශේෂ අවස්ථාවක් against යෙදෙන. මේ අවස්ථාව අරිට වඩා වෙනස්. මේ against කියන නිපාත පදයේ යෙදෙන තවත් අවස්ථාවක් තමයි සමහර ක්‍රියාපද සමග සමහර ක්‍රියාපද ඔක්කොම නෙමේ ඇතැම් ක්‍රියාපද සමග යමක ගැටෙන බවක් යමකට එහෙම නැත්නම් යමක ගැටෙන බවක් ඒකට සම්බන්ධ වෙන බවක් කියද්දිත් against යොදා ගන්නවා. මේක ටිකක් වෙනස්. ඒකින්ද හොඳට අහගන්න. දැන් එක එක ක්‍රියාපද සමග මොනවා හරි කෙනෙක් හෝ දෙයක් තව දෙයක ගැටෙන සම්බන්ධ වෙන බවක් කියද්දිත් against යොදා ගන්නවා. බලන්නකො උදාහරණ ගත්තම ඔයාට ඒක හොඳට පැහැදිලි වෙයි. මේ බලන්න. දැන් ඉන්නවා හිරකාරයෙක්. බොහොම තරහින් දුකෙන් ඉන්නේ. හිරෙන් එළියට එන්න බෑ. ඉතින් මේ හිරකාරයා අන්තිමට කරගන්න දෙයක් නැසුව තමාගේ හිස බිත්තියේ ගහ ගන්නවා. එතකොට හිට් කියන්නේ ගහනවට. මේ ඔළුව බිත්තියේ ගහ ගන්නවා. එතකොට යමකට ඒක වදිනවනේ. අන්න එහෙම තැන්වලදී කියන්නේ against කියන මේ නිපාත පදේමයි. මේ හොඳට බලන්නකෝ වාක්‍ය දිහා. සිරකරුවා තම හිස බිත්තියේ ගසා ගත්තේය. සිරකරුවා තම හිස බිත්තියේ ගසා ගත්තා. හොඳට බලන්නකෝ වාක්‍ය දිහා. The prisoner ඒ තමයි වාක්‍යයේ subject එක. The prisoner hit ගහගත්තා. The prisoner hit his head. ඔහුගේ ඔළුව ගහගත්තා against the wall. wall එකට against. ඉතින් ඒක විරුද්ධව අදහසක් තමයි. නමුත් ඒකේ වදිනවා. යමක ගැටෙනවනේ. එතකොට ඔළුව අර ගැටෙනවා තාප්පේ. එහෙම නැත්නම් බිත්තියේ. ඉතින් අපි එහෙනම් කියනවා කොහමද? The prisoner hit his head against the wall. The prisoner hit his head against the wall. සිරකරුවා තමන්ගේ හිස බිත්තියේ ගහගත්තා. The prisoner hit his head against the wall. මේ බලන්න තවත් එකක්. දැන් ඔන්න කුරුල්ලෙක් පියාඹගෙන එනවා. අනේ මේ පියාඹගෙන ආවා ඒ වේගෙන් එකපාරට ජනේලෙක හැප්පෙනවා දඩස් ගාලා වදිනවා. එහෙම සිද්ධි වෙනවා ආ දැකලා ඇතිනේ. කුරුල්ලේ පියාඹගෙන එනවා කලබලයට අර ඇරලා තිබුච්ච ජනේලේ වදිනවා එකපාරට. එතකොට අපි කියනවා පියාඹමින් සිටි කුරුල්ලා ජනේලේ හැප්පුණා. පියාඹමින් සිටි කුරුල්ලා ජනේලේ හැප්පුණා වැදුණා. අපි කියනවා the flying bird. පියාඹගෙන ආපු කුරුල්ලා කියන්නේ the flying bird. අර පියාඹමින් සිටි කුරුල්ලා. beat against the window. beat කියන්නේ වදිනවට. එහෙනම් the flying bird beat against the window. පියාඹමින් සිටි කුරුල්ලා ජනේලයේ හැපුණි වැදුණි. The flying bird beat against the window. ඔන්න තවත් අවස්ථාවක්. දැන් බලමු තවත් අවස්ථාවක්. දැන් බිත්තියක් තියෙනවා. ඉතින් ඒක ලස්සනට තියාගෙන ඉන්න ඔය හේතු වුණාම ඔය සමහර අයගේ පුරුද්දක් තියෙනවනේ හිටගෙන කෙලින් ඉන්න බෑනේ. කොහේ හරි හේතු වෙන අය. එතකොට අපි කියනවා don't lean against the wall. බිත්තියට හේතු වෙන්න එපා. don't එපා. lean කියනවා හේතු වෙනවා හේතු කරනවා දෙකටම. lean L E A N. එහෙනම් don't lean against the wall. බිත්තියට හේතු වෙන්න එපා. don't lean against the wall. බිත්තියට හේතු වෙන්න එපා. don't lean against the wall. බිත්තියට හේතු වෙන්න එපා. don't lean against the wall. මේ බලන්න තවත් එකක්. මම උදේ ගෙදරින් පිටත් වෙද්දි මම ගෙදරින් පිටත් වෙනකොට මගේ බිරිඳ දොරට හේතු වෙලා බලාගෙන හිටියා. දොරට හේතු වෙලා හිටියා. එතකොට අපි කියනවා අර වගේම when I left home. when I left home. මම ගෙදරින් පිටත් වෙනකොට කියලා කියන්නේ එහෙමයි. when I left home
My wife was leaning against the door. When I left home, my wife was leaning against the door. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ බිරිඳ දොරට හේතු වෙලා හිටියා. හේතු වෙලා හිටියා. When I left home, my wife was leaning against the door. මගේ බිරිඳ දොරට හේතු වෙලා හිටියා. ඒ තවත් අවස්ථාවක්. අපි ගමු ඊළඟ අවස්ථාව. දැන් මෙහෙම සිද්ධි වෙනවා ඔබ දැකලා ඇති. මම ගිහිල්ලා කාර් එක නැවැත්තුවා යම් කිසි තැනක. කොහෙද යන බල්ලෙක් ඇවිල්ලා කකුලක් උස්සලා අර වාහනේ රෝදෙකට චූ කරා. දැන් ඕක කියන්න ඕනේ. දැන් ඔවත් කියන්න වෙනවනේ දෛනික කතා බහේදී. ඉතින් බලන්නකො ඒක කියන හැටි. බල්ලෙක් උගේ කකුල උස්සලා මගේ කාර් එකේ රෝදයට චූ කළා. A dog cocked its leg against the tire of my car and urinated. Ar cocked its leg against my tire of my car. කාර් එකේ ටයර් එකට අර විරුද්ධවම මේ පැත්තට කකුල උස්සලා කියලා කියද්දි cocked කියලා කියනවා. A dog cocked its leg against the tire of my car and urinated. Urinate කියලා කියන්නේ මුත්‍රා කරනවාට. අපි සාමාන්‍ය කතාවේ චූ කරනවා කියන්නේ මුත්‍රා කරනවා. එතකොට a dog cocked its leg against the tire of my car and urinated. බලන්න නැවතත්. A dog cocked its leg against the tire of my car and urinated. ඉතින් මේවා දිග ඒවා එකපාරට කියවෙන්නේ නැත්නම් වචනෙන් වචනේ හොඳට කියවලා කටහුරු කරගන්න. A dog cocked its leg against the tire of my car and urinated. එහෙම හිමින් කියවන්න. කියවලා පුරුදු වෙන්න. නැවත නැවත අහන්න. එහෙම ශ්‍රවණය කිරීමෙන් ඔබට තමයි මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් එහෙමනම් ඔන්න අද දවසේදී අපි ඉගෙන ගත්තේ නිපාත පද පාඩමේ මේ තනි නිපාත පද මං කියලා දෙද්දී ඒකේ 6 වෙනි පාඩම. ඉතින් ඊළඟ දවසේදී අපි තවත් නිපාත පදයක්. මේවා මම ගන්න ABCD පිළිවෙලට. ඉතින් අපේ සමහර වීවර්ස්ලා අහලා තිබුණා අනේ සර් 4 එක කියලා දෙන්නකෝ කියලා. ඒකත් කියලා දෙනවා. තව ගොඩක් තියෙනවා කියලා දෙන්න. මේ හැම එකම පිළිවෙලට මම කරගෙන යනවා. ඒ නිසා නොවරදවාම දිගටම මගේ channel එකත් එක්කලා රැඳිලා ඉන්න. ඔබ bell icon එක click කරලා subscribe කරලා තිබුණොත් ඔබට අලුත් පාඩමක් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකක් එනවා. එතකොට ඔබ බලාපොරොත්තු වෙන පාඩම ඔබට ලැබෙයි. ඒ වගේම ඔබට තවත් යෝජනා, චෝදනා එහෙම තියෙනවා නම් මේ පාඩම් පිළිබඳව ඔබේ අදහස්, උදහස් ඔය හැම දෙයක්ම කරුණා කරලා පල්ලෙහා කමෙන්ට්ස් වල දාන්න. මම ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඒවට අදාළ පාඩම් සකස් කරලා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. එහෙමනම් ඉතින් අදට ඔබෙන් සමුගන්නවා. ආයෙත් දවසක මේ වගේම වැඩසටහනකින් ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි. Goodbye and good luck.